ආයුබෝවන් දූ දරුවනේ තොරතුරු තාක්ෂණ විෂයේ නිපුණතා මට්ටම 6.7 යටතේ එන explore how the multiple networks are interconnected to form the internet. ඒ කියන්නේ පරිගණක ජාල එකතු වෙලා අන්තර්ජාලය නිර්මාණය වීමේදී ඇතිවෙන ඒ තාක්ෂණ කරුණු තමයි මේ ටි ඇතුළත් වෙන්නේ. අපි පළවෙනි පාඩමේ එහි මූලික කොටස අපි හඳුන්වා දෙනු ලැබුවා. අපි එතනින් ඉඳන් ඊතුරු කොටස් ටික අද සලකා බලමු. අපි බලමු අපි එදා පාඩමේදී ක්ලාස් A B C වශයෙන් අන්තර්ජාලයේ භාවිතා කරන IP ලිපිනයන් අපි බෙදා වෙන් කර පහකට. ඊට අමතරව අපි ක්ලාසස් පන්ති කොහොමද අඳුනාගන්නේ කියලා සාකච්ඡා කරා. ඔබට මතක ඇති ක්ලාස් A එකක් කොහොමද අඳුරගන්නේ? ක්ලාස් B එකක් අඳුරගන්නේ කොහොමද? ක්ලාස් C එකක් අඳුරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම අපි එහි net ID, host ID අපි අඳුරගන්නේ කොටස් කොහොමද වෙන් වෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. අපි තවදුරටත් අපි බලමු ක්ලාස් A B C වල ලක්ෂණ පරීක්ෂා කරන්න. අපි ඒ වගේම සාකච්ඡා කරා ක්ලාස් A address එක subnet mask එක 255යි 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 ක්ලාස් C එකක 255යි 255යි 255 බිඳුව ක්ලාස් A එකක 255යි බිඳුවයි බිඳුවයි බිඳුව. ඒ වගේම අපි කිව්වා එය අපිට CIDR notation එකේ එහෙම නැත්නම් ඇලයිරක් 8 වශයෙන් උත් අපිට ඒක සඳහන් කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ෆස්ට් ඔක්ටේට් එක 0.127 වෙනවා කිව්වා. ඊන් අඳුර ගන්න පුළුවන් කිව්වා. දැන් අද මම සාකච්ඡා කරන්න යන්නේ මෙවැනි ක්ලාස් A address blocks කොච්චර පවතිනවද කියලා. ඒ වගේ මේ හැම එකකම කොච්චර ප්‍රමාණයක ඇඩ්‍රස් ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම ක්ලාස් C address කොච්චර ප්‍රමාණයක් අපිට වෙන වෙන වශයෙන් ගන්න පුළුවන්ද? ඒ හැම එකකම ඇඩ්‍රස් කොච්චර ප්‍රමාණයක් තියෙද කියලා. මෙතන මේ වගුවේ සඳහන් වෙනවා class A addresses number of network addresses තියෙනවා 128. ඒ කියන්නේ class A addresses 128ක් තියෙන ඔක්කොම. අපිට ආයතන 128කට class A addresses ලබා දෙන්න පුළුවන්. මොකටද අවශ්‍ය වෙන්නේ? සමහර ආයතන වලට මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අවශ්‍යයි. අපි තුමු මේක තමයි අන්තර්ජාලය. මේ අපේ මේ ආයතනය. ඒ කියන ආයතනය. මේ ආයතනයට අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා IP ලිපින අවශ්‍යයි. අපි හිතමු මේක ABC කියලා ආයතනය. එතකොට අපි මේ A කියන ලිපින 128න් එක ඇඩ්‍රස් එකක් අපි දුන්නොත් A1 කියන එක. A1 බ්ලොක් එකක් අපි ලබා දුන්නොත් එහි තියෙනවා IP ලිපින මෙන්න මෙච්චර ප්‍රමාණයක්. මේ එක බ්ලොක් එකක එක කොටසක තියෙනවා IP ලිපින මෙච්චර ප්‍රමාණයක්. ඔයගලන් පේනවා ඉලක්කම් 8ක් තරම් විශාල ප්‍රමාණයක්. මේක තමයි මේ තීච්ච මේ ක්ලාස් ෆුල් ඇඩ්‍රසිං වල තිබිච්ච එක දෝෂයක්. සමහරට මේ ආයතනයට ඕන වෙන්නේ IP ලිපින 10000ක් වෙන්න පුළුවන්. නමුත් ඒ අගොල්ලන්ට ලබා දුන්නා මෙච්චර IP ප්‍රමාණයක්. ඔයගලන්ට පේනවා ඇති කොච්චර IP ලිපින ප්‍රමාණයක් අපතේ ගිහිල්ලාද කියලා. යම්කිසි IP ලිපින ප්‍රමාණයක් ආයතනයකට ලබා දුන්නොත් ඒ IP ලිපින නැවත වෙනත් ආයතනයක ලබා දෙන්න බෑ. එතකොට අපි මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ IP ලිපින එකක class C address IP ලිපින එක තියෙන්නේ block එකක තියෙන්නේ 254යි IP ලිපින. class B IP ලිපින block එකක තියෙන්නේ 65534ක් තියෙනවා. ඒ IP ලිපින block එකක තියෙනවා 16774යි 214යි ප්‍රමාණය. මිලියන ගාන. එතකොට දැන් අපි හිතමු ආයතන අපිට ඇඩ්‍රස් 1000ක් අවශ්‍ය අපි හිතමු ආයතනයකට IP ලබා ගන්න ඕන
එයාට 254ක් දීලා මදි. එයාට දෙන්න වෙනවා 65534. මෙතන 10000ක් ඕන එක්කෙනෙකුට අපි දුන්න මිලියන ගාණක් ඇඩ්‍රස්. පේනවා ඇති මෙතන අපි 1000ක් ඕන වුණාම 65000ක් දුන්නාම 64000ක් අපතේ ගිහිල්ලා. නමුත් මෙය තමයි භාවිතා කරපු ක්‍රමය. මොකද මීට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා අන්තර්ජාලය බිහි වුණෙන් පස්සේ මිනිස්සු හිතුවේ නැහැ අන්තර්ජාලය මෙච්චර ප්‍රචලිත වෙයි කියලා. මේ ඇඩ්‍රස් වල තියෙන වටිනාකම ඒගොල්ලන් අවශ්‍ය මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා ඒගොල්ලන් හිතුවේ නැහැ. අපි ඉදිරියට සාකච්ඡා කරමු කියන තව දුරටත්. දැන් අපිට සාරාංශ වශයෙන් මේ ගත්තොත් මේ වගුවේ තියෙන කාරණා ක්ලාස් A B C කියලා පන්ති තුනක් තියෙනවා. ඒ පන්ති තුනේ ක්ලාස් A ඇඩ්‍රස් ප්‍රමාණය 128ක් තියෙනවා. 128ක් ආයතන වලට දෙන්න පුළුවන්. ලොකු ආයතන වලට. ඒ හැම ආයතනෙම දෙන ඇඩ්‍රස් ප්‍රමාණය මිලියන ගාණක්. ඒ වගේම ක්ලාස් B එකක් නම් 65534. ක්ලාස් C නම් අපි ආයතනයකට දුන්නොත් ඇඩ්‍රස් 254. එතකොට අපි හිතමු ඇඩ්‍රස් 100ක් ඕන තැනකට අපිට දෙන්න පුළුවන් 254 එකක්. ඇඩ්‍රස් 1000ක් ඕන තැනකට අපිට පුළුවන් 65000 ප්‍රමාණයක දෙන්න. මෙතන මේක දුන්නාම 154ක් අපිට ගිහිල්ලා. මෙතන ගියාම 64000ක් අපිට ගිහිල්ලා. මේක දුන්නාම 10000ක් ඕන තැනට මේක දුන්නාම මිලියන ගාණක් අපිට ගිහිල්ලා. ඒ ආකාරයට පහුගිය අවුරුදු 20 30 තුල මේ IP ඇඩ්‍රස් මේ ක්ලාස් ෆුල් ඇඩ්‍රසින් වලින් බෙදා දීම තුල ලොකු අර්බුදයට අද වෙනකොට පත් වෙලා තියෙනවා. The one problem with the class full addressing is that each class is divided into fixed number of blocks. ඒ block එකේ size එක fixed number එක මේක තමයි. With each block having a fixed size as shown in the table, there are large part of the available address were wasted. අපති ගිහිල්ලා. මේක මම කියපු කාරණේ තමයි ඉංග්‍රීසියෙන් සඳහන් කරලා තියෙන්නේ. මෙහි අපි 1000ක් යූස් කරනකොට 64000ක් අපි අපතේ යවනවා. ඒ 64000 වෙනත් කෙනෙකුට ලබා දීමේ හැකියාවක් නැහැ. දැන් මේකේ පේනවා මේ IPv address මම කිව්වා 2 to the power 32 ප්‍රමාණයක් තියෙනවා. දෙකේ බලය 32 ප්‍රමාණයක් සම්පූර්ණ IP addresses ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරා පහුගිය පාඩමේදී. ඒ IP address ප්‍රමාණය මේ වසර 2000 සිට 2011 වෙනකොට ෂෙයා වේගෙන ගියා. මෙය ලබා දෙන අන්තර්ජාතික ආයතන තියෙනවා. ඒ ආයතන තමයි IP address ලබා දෙන්නේ. ආයතන වලට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ ලබා දෙනකොට මේ අර දෝෂය නිසා මේ IP address ප්‍රමාණය මේ වගේ 100%ක ප්‍රමාණයකට අඩු වෙගෙන ගියා. මෙතෙන්ද අර්බුදයක් ආවා. IP address මදි වීමක් මේ වගේම අපි බැලුවොත් පරිගණක ප්‍රමාණය භාවිතා වෙන මේ 2020 වෙනකොට මේ අපි පේනවා මිලියන්ස් ගණන් වලින් 25000කට වඩා වැඩි වෙලා අද වෙනකොට IoT කියන සංකල්පයත් එක්ක ගත්තොත් Internet of Things කිව්වහම එක ගෙදරක තියෙන්න පුළුවන් IP address 100ක් 200ක් ඕන වෙන්න පුළුවන් හැම උපකරණයක්ම මේ IP ලිපිනයක් අවශ්‍ය තත්ත්වයට අද සමාජයපත් වෙලා තියෙනවා. ඒක නිසා මේ IPv4 ඇඩ්‍රස් ප්‍රමාණය ෂෙයා වේගෙන යනවා. ඉල්ලුම IP ඇඩ්‍රස් වලට මේ වගේ වැඩි වේගෙන යනවා. මේ සඳහා විසඳුමක් හොයමින් පවතිනවා. මේ 2010 ආසන්නයේ සිට පවතිනවා. ඒ ප්‍රතිඵලයක් තමයි අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. IPv version 6 කියන එක ආවේ. දැනට අපි පාවිච්චි කරන්නේ IPv version 4. ඒ අර්බුදයට ගිහිල්ලා අවසාන වේගෙන යන ඇඩ්‍රස් ඒට විකල්පයේ විදියට පූර්ණකාලීන විකල්පයේ විදියට අපි IPv6 කියන අලුත් ලිපින ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් දැනට ලෝකයේ පාවිච්චි කරමින් පවතී. දැන් ඊට අමතරව කෙටි කාලින විසඳුම් වශයෙන් ආයතනවල
මේ private IP කියන සංකල්පය පාවිච්චි කරා. අපි බලමු මේ private IP කියන්නේ මොනවද? public IP කියන්නේ මොකක්ද කියලා. Public IP address is IP address that used to access internet. අපි ගත්තොත් මේ අන්තර්ජාලය මෙහෙම ගත්තොත් අන්තර්ජාලයට කෙලින්ම සම්බන්ධ වෙලා අපිට අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන් අපේ ගාව public IP address එකක් තියෙනවා. මොකද මේ public IP මේ address එක ලෝකේ එක්කෙනෙකුට දුන්න නම් එය තව කෙනෙකුට දෙන්න බෑ. ඒක unique. ඒක එකයි ලෝකෙටම එකයි. Public IP address could be assigned to a web server, email server. අපි දන්නවා web අන්තර්ජාල විවිධ සේවාවන් තියෙනවා. web අඩවි, email servers, email සේවාවන් ලබා දීම සඳහා එවැනි ඒවටත් අපිට මේ public IP එකක් තමයි ලබා දෙන්න වෙන්නේ. මොකද එය කෙලින්ම අපිට අන්තර්ජාලයට සම්බන්ධ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම public IP addresses are routed on the internet unlike private addresses. private address වගේ නෙවෙයි. අන්තර්ජාලයේ මේ මෙතනට එන මේ පැකට් එකක්, තොරතුරු පැකට් එකක් ඕනම තැනකට සංසරණය කිරීමේ හැකියාව පවතින public IP එකක් තියෙන machine එකකින් උපකරණයකින්. Private address only supported to work within the local network. Private IP address වලට මේ කියපු private and public ගැන මම කතා කරන්නේ. Private IP address වලට ඒ හැකියාව නැහැ. එය අපිට අපේ පෞද්ගලික පරිගණක ජාලයක් තියෙනවා නම් ඒ පරිගණක ජාලයේ පරිගණක වලට අපිට ලබා දෙන්න පුළුවන් අපේ පෞද්ගලික ජාලය තුල පමණක් වැඩ කිරීම සඳහා. එය කෙලින්ම අපිට මේ අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයට ලබා දීමේ හැකියාවක් නැහැ. ඒතකොට අපි කොහෙන්ද මේ private IPs ලබා ගන්නේ? class A B C කියලා මම පෙර දවසක මතක් කරා. මේ private IP addresses ඒ class A B C තුලම අපි කොටසක් වෙන් කරගන්නවා private IP විදියට. උදාහරණයක් විදියට class A වලින් 10.0.0 සිට 10.255.255 දක්වා ඒ පරාසයේ තියෙන IP ප්‍රමාණය අපි මේ private IP addresses විදියට පාවිච්චි කරන්න පුළුවන් ආයතනයට අවශ්‍ය නම්. ඒ වගේම class B address පන්තියෙන් 172.16.0.0 සිට 172.31.255 දක්වා තියෙන ඒ පරාසයේ තියෙන IP address ටිකත් අපිට private IP විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම class C වල 192.168.0.0 සිට 192.168.255 දක්වා අපිට private IP විදියට use කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් class C address ප්‍රමාණය මෙච්චර නම් එයින් පොඩි කොටසක් මෙන්න මේ කොටස ඒ අන්තර්ගත පොඩි කොටසක් private IP විදියට වෙන් කරලා තියෙනවා. ඒක අපිට අපේ තියෙන private networks වල අපේ පෞද්ගලික අපි කියන පොඩි ප්‍රදේශවල තියෙන local area network එකක් අපේ ආයතන ගොඩනැගිල්ලක තියෙන එක්කෝ අපේ කර්මාන්ත ශාලාවක තියෙන ඒ කටයුතු කර ගැනීම සඳහා ඒකට විතරක් සීමා වෙලා අන්න එවැනි network පරිගණක ජාල වලට එය පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු ඉදිරියේදී කොහොමද පාවිච්චි කරන්න කියලා. તો නැවත වතාවක් ගත්තොත් මේක තමයි ඒ පරාස තුන class A වලින් මේ පරාසය, class B වලින් මේ පරාසය, class C වලින් මේ පරාසය. අපි බලමු මෙතන පොඩි රූප සටහනක් හඳුන්වලා තියෙනවා. කොහොමද අපි මේ අපිට private IP address පාවිච්චි කරලා අපේ ආයතන ආර්ථික වශයෙන් වැඩ කරන්න අපි කොහොමද එම private IP එක පාවිච්චි කරලා අන්තර්ජාලයක් පරිශීලනය කරන්නේ කියලා. දැන් මේ ඩයග්‍රෑම් එක හොඳට පරීක්ෂා කරොත් අපි මෙතන තියෙන router කියන උපකරණය router තමයි මෙතන මේ අවසාන වශයෙන් මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම අපි මෙතන පේනවා අපේ එක network එකක්, අපේ ජාලයක්, අපේ තව ජාලයක් මෙතන තියෙනවා. ඔයගොල්ලෝ මේ IP ranges පරාස පරීක්ෂා කරොත් පේනවා ඇති මේ එන්නේ අර පෞද්ගලික හෝ private IP ranges වලින් ඒ පරාසෙන් එන IP ප්‍රමාණයක්. මෙතනත් තියෙන්නේ ඒ පෞද්ගලික IP නැත්නම් private IP range එකකින් එන පරාසයක්. ඒ පරාසයේ IP තමයි අපි මේ network එකේ මේ ජාලයේ තියෙන පරිගණක වලට
අපි ලබා දීලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේක මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ පරිගණක ජාලය. මේ තියෙන්නේ සේල්ස් ඩිපාර්ට්මන්ට් එකේ පරිගණක ජාලය. ඒ ජාල දෙක කියන්නේ වෙනත් ජාල දෙකක්. ඒ ජාල දෙක මේ රවුටර් එකෙන් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. රවුටර් එක ඉන්ටර්නෙට් එක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රවුටර් එකෙන් මේ ගොල්ලන්ගෙන් එන සියලුම ඉල්ලීම් අන්තර්ජාලය හරහා සේවාවන් ලබා ගැනීම සඳහා මේ රවුටර් එක හරහා තමයි යන්නේ. රවුටර් එකට හැකියාව තියෙනවා මෙන්න මේ එන ඇඩ්‍රස් එක මේගොල්ලන් වෙනුවෙන් පබ්ලික් IP ඇඩ්‍රස් එකක් කරා යවන්න. ප්‍රයිවට් IP එකකින් එන ඉල්ලුම පබ්ලික් IP ඇඩ්‍රස් එකක් කරා රවුටර් එකෙන් යවනවා අන්තර්ජාලයට. එහි ප්‍රතිඵලය ආවයින් පස්සේ ආයිත් අවශ්‍ය තැනට යොමු කරනවා. අපි ඉදිරියේ වෙන පාඩමක තියෙනවා අපි කියන්නේ network address translation කියන සංකල්පය තමයි මෙතන සිදු වෙන්නේ. මම ඒ බව මෙතන සඳහන් කරන්නේ මේ වෙන සිදුවෙන ක්‍රියාවලිය පමණයි පැහැදිලි කරේ. මෙතන මේ අදහස් කරපු සාරාංශගත කරොත් අපිට තියුණ ප්‍රශ්නයක්. මොකක්ද ඒ ප්‍රශ්නය? IPv4 version එක IPv4 වලින් ලබා දීපු ඇඩ්‍රස් ප්‍රමාණය ෂෙයා වෙගෙන යනවා. ඒ වගේම ලෝකයේ අන්තර්ජාල පරිශීලනය වැඩි වෙනකොට අන්තර්ජාල සම්බන්ධ වෙන පරිගණන ප්‍රමාණය වැඩි වෙගෙන යනවා. එම නිසා අපිට ඇඩ්‍රස් මදිකමක් තියෙනවා. එම නිසා මෙතන විකල්පයේ වශයෙන් අපි ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ දීර්ඝකාලීන විසඳුමක් විදිහට IPv version 6 කියන විසඳුමට යන අතරමඟ කෙටි කාලීන විසඳුම් වශයෙන් මෙන්න මේ private IP addresses භාවිතා කරලා තමන්ගේ ආයතන කටයුතු සඳහා අන්තර්ජාලයේ සඳහා සම්බන්ධ වෙන්න නම් එක IP public IP එකක් හෝ දෙකක් පාවිච්චි කරලා ඒ දේ කරගන්න ආකාරය තමයි මේක පැහැදිලි කරන්නේ. එතකොට මේවා තමයි කෙටි කාලීන වශයෙන් විසඳුම් විදියට මේ අර්බුදයේ addresses IPv addresses IPv4 addresses මදි වීම සම්බන්ධයෙන් ගත්තු එක පියවරක් තමයි මම මේ රූප සටහනින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙය විස්තරාත්මක network address translation කියන ක්‍රමවේදයේදී හඳුන්වනු ලැබෙනවා. එහි තියෙන කෙරෙන මේ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි මම සරලව මෙතන හඳුන්වන්න උත්සාහ කරේ. දැන් අපි සාකච්ඡා කරා IPv4 වල තිබිච්ච ප්‍රශ්නය. එහිට කෙටි කාලීන විසඳුමක් private IP addresses හරහා ලබා ගන්න පුළුවන් ආකාරය. ඒ වගේම දැන් අපි මෙතනදී කතා කරන class address in a large part of the available address were wasted. අපි discuss කරා ඒක සඳහන් කරලා තියෙනවා. අපති ගිහිල්ලා classful addressing which is almost absolute to replace with the classless addressing. ඒක නිසා අපිට තව කෙටි කාලීන විසඳුමක් විදියට classful addressing කියන එක ඒ කියන්නේ class A B C කියලා අපි කතා කරපු මාතෘකාව අපි දැන් වෙනස් කරන්න යනවා class less addressing කියන. මොකද්ද මේකේ තියෙච්ච ප්‍රශ්නේ? class ABC වල තියෙච්ච ප්‍රශ්නේ අපි නැවත අපි මතු කරොත් මම පෙන්නවා 1000ක් ඕන තැනට අපි 65000ක් ලිපිනයන් ලබා දුන්නා. අපිට 100ක් ඕන තැනට අපි 254ක් ලබා දුන්නා. මේ class less addressing වලින් විසඳුම් විදියට දෙන්න හදන්නේ 1000ක් ඕන තැනට කොහොමද අපි 1024ක් දෙන්නේ? 100ක් ඕන තැනට අපි කොහොමද 128ක් දෙන්නේ? එතකොට අපිට මේකේ යම්කිසි ප්‍රමාණයේ අවශ්‍යතාවය අනුව 4ක් ඕන කෙනෙකුට කොහොමද අපි 4ක් දෙන්නේ? 16ක් ඕන එක්කෙනාට කොහොමද අපි 16ක් දෙන්නේ? උදාහරණයකට අපේ ගෙදරක අවශ්‍ය IP address 4ක්. අපි කොහොමද IP address 4ක් දෙන්නේ ගෙදරට? අනේක තමයි මේ class සංකල්පයෙන් බැහැර වෙලා class ABC වලින් දුන්නොත් මම කිව්වා fixed size blocks තියෙන්නේ. fix කියන්නේ නිශ්චිත IP ranges තමයි ඒකේ තියෙන්නේ. તો class A එකක් ගත්තොත් මිලියන ගාණක්, class B ගත්තොත් 65000ක් address, class C ගත්තොත් 254ක්. නමුත් අපි මේ කතා කරන්නේ classless addressing වලින් අපිට හැකියාව ලැබෙනවා අවශ්‍ය ප්‍රමාණයකට ඉල්ලුමට හරියන විදියට IP ලිපින අපතේ නොයා ඊටාම ඵලදායී විදියට
බෙදා හැරීම සඳහා. අපි බලමු classless addressing වල මූලික සංකල්පය මොකක්ද කියලා. Classless addressing එක ආවේ to overcome the address depletion classless addressing was introduced. මේ address වල ප්‍රශ්නය address අපතේ යැවීමේ ප්‍රශ්නය මගහරවා ගැනීම සඳහා තමයි classless addressing ආවේ. Classless addressing is an improved IP addressing system. මේක දියුණු කරපු ප්‍රායෝගික විසඳුමක් සුදුසු විසඳුමක්. It makes the allocation of IP address more efficient. ඉතා කාර්යක්ෂම සහ ඉතා ඵලදායී විදියට මෙය අපිට කරන්න පුළුවන්. අපි බලමු ඒ කරන්නේ කොහොමද කියලා. It is also known as කෙටියෙන් CIDR කියලා තමයි අපි සඳහන් කරන්නේ. එය දිග හැරියාම classless inter-domain routing කියන එක තමයි මේ CIDR කියන අකුරු හතරෙන් නිරූපණය වෙන්නේ. In this scheme there are no classes. මම පැහැදිලි කරා මේකෙදී අපිට classes නෑ ABC, but the addresses are granted in blocks. අපි addresses දෙන්නේ කොහොමද? අපි address block එකක් කුට්ටියක් විදිහට අපි දෙනවා පරාසයක්. අපිට අවශ්‍ය 16 කෑල්ල 32 ප්‍රමාණය 64ක්. අන්න ඒ ආකාරයට අවශ්‍යතාවය අනුව අපිට දෙන්න හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට household may be given only 2 addresses. ගෙදරකට පාවිච්චියට දෙන්නේ 2යි. or large organization given 1000 of addresses. 1024 මං කියපු විදිහට or 2048ක්. අන්න ඒ ආකාරයට දෙකේ බලය යම් කිසි එකට අපිට 23ක් දෙන්න බෑ. අපි ඊළඟ සාකච්ඡා කරමු. අපිට 23ක් ඕන අපිට දෙන්නේ වෙන්නේ දෙකේ බලයක් එන ගණනක්. ඒව ගැන සීමාවන් මේ CIDR ක්‍රමය භාවිතා කරනකොට classless addressing වල ඊළඟ අපි මේකේදී සාකච්ඡා කරමු. මේ ඒ තියෙන සඳහා නීති රීති තමයි මෙතන සාකච්ඡා කරන්නේ. අපේ මේ CIDR බ්ලොක් එකක් හදනකොට දැන් ක්ලාස් ගැන අපි කතා කරන්නේ නැහැ. හැබැයි අපිට මේ rules පාවිච්චි කරන්න. මේ නීති රීති භාවිතා කරන ප්‍රධාන වශයෙන් නීති රීති 3ක් තියෙනවා. මේක නීතියක්, මේ තව නීතියක්, මේ තවත් නීතියක්. මේ කියන්නේ මේ උදාහරණයක් විදිහට මෙතන මම පෙන්වන්න ලබනවා මේ ඇඩ්‍රස් බ්ලොක් එක. ඔයගලන් පේනවා මේකේ starting address එකක් තියෙනවා. මෙතන තියෙනවා ending address එක. ඊට පස්සේ address ප්‍රමාණයක් තියෙනවා. මේ උදාහරණය නම් address 16යි. පළවෙනි address එකේ 205යි 16යි 32යි 205යි 16යි 37යි 32යි. අවසාන address එක 205යි 16යි 37යි 47යි. මේක අපි කියනවා contiguous. මේ address contiguous. එක ළඟ. අපිට එකක් කර එකක් එහෙම දෙන්න බෑ. මේ address ටික එක ළඟ. මෙන්න මේ rules තුනෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒක. පළවෙනි rule එක අපි කියවලා බලමු. All the IP addresses in the CIDR block must be contiguous. මේ ඔක්කොම 32 ගාවට 33 33 ගාවට 34 34 ගාවට 35 ඒ වගේ 47. Contiguous. ඊට පස්සේ the size of the block must be presentable as power of 2. මේ block එකේ size එක දෙකේ බලය 1, දෙකේ බලය 2, දෙකේ බලය 3, දෙකේ බලය 4. අන්නේ ඒ විදිහට දෙකේ බලය 20 ආකාරයට අපිට දෙකේ බලයක් විය යුතුයි. උදාහරණයක් විදිහට 16 කියන්නේ දෙකේ බලය 4. 16 ලැබුණේ IP address ප්‍රමාණය මේ දෙකේ බලය 14 නිසා. අවසාන වශයෙන් මේ පළවෙනි දෙක තෘප්ත වෙන්න ඕන. ඊළඟට තුන්වෙනි එකත් තෘප්ත වෙන්න ඕන. CIDR block එකක් අපි ලබා දෙනකොට තුන්වෙනි එක තමයි first IP මේක. first IP එක මේ block එකේ තියෙන first IP එක of the block must be divisible by the size of the. මේ size එක 16යි. 16 ආවේ දෙකේ බලේ 4න් ඒ 16න් බෙදෙන්න ඕන. ඒක බෙදුණා ඒ කියන්නේ බෙදනවා කියන්නේ යම්කිසි 8 දෙකෙන් බෙදනවා කියන්නේ මොකද්ද? ඉතුරුව බිඳුව නම්. ඒක තමයි බෙදනවා කියන්නේ. එතකොට 16න් මේ IP address එක බෙදුවාම බිඳුව නම් අපි කියනවා තුන්වෙනි මේකේ තියෙන නීතිය තෘප්ත වෙලා තියෙනවා. නීති 3යි. බ්ලොක් එකක් හැදීමේදී පළවෙනි එක කියන්නේ මේ ඇඩ්‍රස් ප්‍රමාණය අපි දෙන ඒවා එක ළඟ ඇඩ්‍රස් වෙන්න ඕන එක ළඟ. ඒ වගේම දෙවෙනි නීතිය එය දෙකේ බලය
බලයක් වෙන්න ඕන ඇඩ්‍රස් ප්‍රමාණය මෙතනදී 16යි දෙකේ බලය 4 ප්‍රමාණය. මේ පළවෙනි ඇඩ්‍රස් එක ඒ බ්ලොක් එකේ ඇඩ්‍රස් ප්‍රමාණයෙන් බෙදෙන්න ඕන. උදාහරණයක් විදියට අපිට බෑ 40 මෙතන 46න් ඉවර කරන්න. 47 ගන්න නැතුව. මොකද එතකොට 15යි. 15 කියන්නේ දෙකේ බලය ගාණක් නෙවෙයි. ඒක නිසා අපිට ඒක හරියන්නේ නැහැ. ඒ වගේම අපිට බෑ මෙතන 31න් පටන් අරගෙන 46න් ඉවර කරන්න. මොකද 31 මෙතන තියුණොත් 16න් බෙදෙන්නේ නැහැ. ඒ වගේම මැද IP ඇඩ්‍රස් ප්‍රමාණයක් අපිට මගහරින්න බෑ. ඒවා සියලු දේම එකට ඒ බ්ලොක් එක ඇතුළට දාන්න ඕන. ඔය කාරණා තුන ඩ්‍රොප්ත කරන්න ඕන මේ CIDR ක්‍රමයට ඇඩ්‍රස් බ්ලොක් එකක් හදා ගැනීම. අපි නැවත බලුවොත් මේ මොකක් ගැනද අපි කතා කරන්නේ? අපිට ප්‍රශ්නයක් තිබුණා. ක්ලාස් ෆුල් ඇඩ්‍රසින් වලදී ක්ලාසස් විදියට අපි ABC කියලා සාකච්ඡා කරා. ඒක තමයි මුල් ආකෘතිය. අන්තර්ජාලය බිහි වෙච්ච කාලේ මිනිස්සුන්ට අත්දැකීම් තිබ්බේ නැහැ. ඒගොල්ලන් දන්නේ අනාගතය කොහොමද කියලා. අන්තර්ජාලය මෙච්චර ප්‍රචලිත වෙයි කියලා අදහසක් තිබ්බේ නැහැ. නමුත් කාලයත් එක්ක යනකොට ඒ නිසා ඒගොල්ලන් ආකෘතියක් හැදුවා. අපි ක්ලාස් ABC කියලා හදමු. ඒ විදිහට අපි බෙදා දෙමු. නමුත් පස්සේදී ප්‍රශ්නයක් ආවා. එය නිසා ඇඩ්‍රස් ප්‍රමාණය අපතේ ගියා. ඒ ඇඩ්‍රස් ප්‍රමාණය අපතේ ගියපු නිසා මොකද වුනේ? ඇඩ්‍රස් මදි වුණා. ඇඩ්‍රස් මදි වුණා මොකද වුනේ? දැන් අපිට වෙන විකල්පයක් ඕන වුණා. ඒ විකල්පය තමයි IPv6. මොකක්ද මේ විකල්පේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මේ තියෙන බිට්ස් ප්‍රමාණය වැඩි කිරීම. අපි ඊළඟට අන්තිමට කතා කරන ඔය බිට්ස් ප්‍රමාණය 32 දැන් තියෙන්නේ 32යි. එක 128ක් කරලා ඇඩ්‍රස් ප්‍රමාණය මේව කරන. උදාහරණයක් විදිහට අපි බලමු ඒ විසඳුම ගැන මෙන්න මේ විදිහට. අපි ටෙලිෆෝන් නම්බර්ස් ආදී අපේ අවුරුදු 20කට විතරයි උඩදී අපි හිතමු ඩිජිට්ස් 6කින් තමයි ලංකාවේ ටෙලිෆෝන් නම්බර්ස් තියෙන්නේ නැත්තේ. පස්සේ ටෙලිෆෝන් භාවිතා වෙන වැඩි වෙනකොට අපි ඒක 10කට දික් කරා. මොකද අපිට 10ක් ගත්තොත් වැඩිපුර ප්‍රමාණයක් අපිට ටෙලිෆෝන් නම්බර්ස් දෙන්න පුළුවන්. අනාගතයේදී ඒකත් මදි වුණොත් අපිට මේක 20 කරන්න වෙනවා. ඒ වගේ විසඳුමක් තමයි මේ IPv6 වලදී ලබා දීලා තියෙන්නේ. ඒක තමයි පූර්ණ කාලීන විසඳුම. මේ කතා කරන්නේ මේ තියෙන IP ඇඩ්‍රස් ටික ඵලදාය විදියට බෙදා හැරීමේ ක්‍රමයක් ක්ලාස් ABC ආකාරයේ නොවන. ඒක තමයි ඉල්ලන්නේ කීයද? ඒ ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක් IP ඇඩ්‍රස් ලබා දීම. මම උදාහරණයක් කිව්වොත් 4ක් කිල්ලුවොත් 4ක් දෙන්න. 6ක් කිල්ලුවොත් 8ක් දෙන්න. 100ක් කිල්ලුවොත් 128ක් දෙන්න. දෙකේ බලයේ අගයක් ඒ විදියට ලබා දුන්නාම මේ ක්‍රම පාවිච්චි කරාම යම් කිසි දුරට තියෙන ඉතුරු වෙච්ච IP ඇඩ්‍රස් ප්‍රමාණය හෝ ක්ලාස් IPv4 වල තියෙන දැනට ඉතුරු වෙච්ච IP ප්‍රමාණය අර කියන අපතේ යාම වළක්වාගෙන අපිට බෙදා හැරීම සඳහා හැකියාව ලැබෙනවා. අද වෙනකොට ලෝකයේ මේ ක්ලාස් ABC කියන සංකල්පය බැහැර කළා. මෙන්න මේ සංකල්පය තමයි දුවන්නේ. නමුත් ඔබට මේ විෂය කරුණු විදිහට අපිට හදාරීම අවශ්‍ය නිසා ඒ අතීතයේ පාවිච්චි කරපු දේවලුත් අපිට සඳහන් කිරීමට අවශ්‍ය වෙනවා. අපි උදාහරණයක් සලකා බලමු. මේ තියෙන ඇඩ්‍රස් බ්ලොක් එකක්. මේ ඇඩ්‍රස් බ්ලොක් එකේ අපි බලමු මේ කියන කාරණා තුප්ත වෙනවද කියලා. අර කියපු කාරණා 6 3 මේ මෙතන මේ බ්ලොක් එක ඒ 3 පිළිපදිනවද? ඒ කාරණා මේ නීති රීති 3 පිළිපදිනවා නම් අපිට කියන්න පුළුවන් මේක valid IP බ්ලොක් එකක්. නැත්තම් එය හරි පාවිච්චි කළ හැකි නියම IP බ්ලොක් එකක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. පළවෙනි එක මොකද්ද? අපි බලමු the address are contiguous. 32 33 37 47 හරි. ඒක contiguous. දෙක the number of addresses 2 to the power 4 16. මම ඉස්සෙල්ලා සාකච්ඡා කරපු එකමයි තියෙන්නේ 16යි. address 16යි. දෙවෙනි එක තෘප්ත වුණා. තුන්වෙනි එක මොකද්ද? මේ IP starting address of this මේ block එකේ first address එක නැත්නම් starting address එක පළවෙනි address එක පටන් ගන්න address එක බෙදෙන්න ඕන 16. එය සුළු කරන්නේ අපිට ඒ බයිනරි විදියට ඒක දිග හැරියාම මේ ගාන තමයි එන්නේ. මේ අගය මේක බයිනරි නම්බර් එකක්. මේ ඩොට්ස් එක අයින් කරපුවා අපි දන්නවා මේක මේ බයිනරි නොටේෂන් එකක් මේ විදිය ආකාරයක අපිට ගන්න පුළුවන්. අපි එදා සාකච්ඡා කරා. මේක තමයි අපි පරිවර්තනය කරේ ඩොට් ඩෙසිමල් නොටේෂන් එකට. අපි පෙර
අපේ පාඩමේදී සාකච්ඡා කරා. අපි මේ නැවත ඒ தත්ත්වයට ගිහිල්ලා අපි බයිනරි නම්බර් එක ඩෙසිමල් නම්බර් එක බවට සම්පූර්ණ වශයෙන් පරිවර්තනය කරාම අපිට පුළුවන් එක 16න් බෙදුවාම උත්තරයක් එනවා. ඒක හරියටම බිඳුව ශේෂයක් නැතුව බෙදෙන බව. ඒකෙන් මේ තුන්වෙනි අර අපි කතා කරපු නීතිය තෘප්ත වෙනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ බ්ලොක් එක වැලිඩ් බ්ලොක් එකක්. මෙය යම්කිසි ආයතනයකට ලබා දිය හැකි IP බ්ලොක් එකක් විදියට. එතකොට අපි බලමු මේ IP address බ්ලොක් එකක් ලබා දුන්නාම එහි තවත් පැතිකඩක්. IPv4 addressing a block of address can be defined as this one. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් class A B C කියලා අඳුර ගන්න ක්‍රමයක් තිබ්බා අපිට. අපිට මතකයිනේ බිඳුවෙන් පටන් ගන්නවා නම් පළවෙනි ඔක්ටෙට් එකේ එක class A. එක බිඳුවෙන් පටන් ගන්නවා නම් class B. එක බිඳුවෙන් පටන් ගන්නවා class C ආදී වශයෙන් අපි නීති රීති එතෙන්දී ඒ class full addressing වල classes අඳුරගන්නේ කොහොමද කියලා අපිට නිර්ණායකයක් තිබුණා. දැන් අපි බලමු මේ බ්ලොක් එකක් දෙනකොට ඒ බ්ලොක් එක කොහොමද අඳුරගන්නේ කියන අපි යම් කිසි ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්න ඕන. ඒ තමයි මෙතන තියෙන්නේ. මේ class අපි බ්ලොක් මෙතන එක බ්ලොක් එකක් තියෙනවා. අපි තව බ්ලොක් එකක් තියෙනවා. මේ address බ්ලොක් එක කොහොමද අපි නිශ්චිතව හඳුනා ගන්න ක්‍රමවේදය. එය තමයි මේ xyzt/n. අපි බලමු මේ xyzt සහ n සරහ ගත හැකි අගයන් මොනවද කියලා. In which xyzt define one of the address and the /n define the mask. අපි පෙර දවසෙත් කතා කරා mask එක කියන්නේ මොකක්ද කියලා. අපි කියනවා net mask කියලා මේකට. xyz කියන්නේ අපි හිතුව මේ address block එකක් තියෙනවා නම් අපි මේ address block එකේ පළවෙනි පටන් ගන්න IP address එක මේක ඉවර වෙන IP address එක. මේ xyzt කියන්නේ මේ තියෙන ඕනම එකක්. මේන් එකක්. මේ මුල එක හෝ මැද එකක් හෝ අග ඕනම IP address එකක් තමයි xyzt කියන්නේ. /n කියන්නේ in which xyz define the mask of this one. අපි බලමු mask එක කොහොමද කියලා අපි හොයාගන්නේ. දැන් උදාහරණයක් විදිහට the first address in the block can be found by setting. අපි තුමු මේ උදාහරණයක් විදිහට අපි දැන් mask එක කියන එක අපි පාවිච්චි කරා මේ n වල අගය 28යි කියලා අපි සලකමු. n සමානයි 28යි. දැන් අපි කිව්වේ n 28 කියලා උදාහරණයක් ගත්තා. එතකොට මෙතන the first address in the block can be found by setting the rightmost 32 minus n bits to 0. අපි හිතමු මේ අපේ IP address එක මෙය කියලා. අපේ IP address. මේක 32 bit. 32 bit address. n 28 නම් අපි 32 minus 28 කියලා ගත්තොත් 32 32 ඍණ n කියන්නේ 32 ඍණ 28 n 28 නම් තර උත්තරේ 4යි. මෙතන කියන්නේ the first address in the block can be found by setting the rightmost. rightmost කියන්නේ දකුණු පැත්තේ කොනෙන්ම තියෙන 4. දකුණු පැත්තේ කොනෙන්ම තියෙන 4 කියන්නේ මෙන්න මේ bits 4 බිඳුව කරලා. Can be found setting the rightmost bits to 0. rightmost bits 32 minus 0. ඒක තමයි මේ බ්ලොක් එකේ මුල්ම ඇඩ්‍රස් එක. බිඳුවක. ඒ වගේම the last address of the block ගන්න පුළුවන් මේ ප්‍රමාණය 1 කරලා. 1 කරලා. එතකොට අපිට තියෙනවා starting address එක ending address එක address ප්‍රමාණය ගන්න පුළුවන් මේ n වගේ අගය 28 නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය දාලා දෙකේ බලය 32 minus 32 ඍණ 28 දාලා ඒ කියන්නේ 4යි දෙකේ 4යි දෙකේ 4 කියන්නේ 16. ඒතරෝක් තමයි අපිට අවශ්‍ය කාරණේ. මේ අපේ බ්ලොක් එක කොහොමද අපේ මාතෘකාව උනේ මේ බ්ලොක් එක කොහොමද අපි නිශ්චිතව අඳුරගන්නේ. බ්ලොක් එකම නිශ්චිත අඳුර ගන්න නම් මේක තමයි ක්‍රමවේදය. අපි ඒ බ්ලොක් එක ඇතුලේ තියෙන එක IP address එකක් අපි ලබා ගන්නවා. ඊට පස්සේ මේ mask එක කියන එක
n වලින් අපි ලබා දෙනවා. අපි මෙතන මාස්ක් එක 28යි කියලා මෙතන හඳුන්වනවා. මේ අවස්ථාවේදී අපි බලමු උදාහරණයකදී අපිට පැහැදිලි වෙයි ඊළඟට මේක නිශ්චිත උදාහරණයකින් ගත්තාම මේ දේවල් පැහැදිලි වෙයි. කාරණා තුනක් සාකච්ඡා කරා මෙතන. මේ බ්ලොක් එකේ පළවෙනි ඇඩ්‍රස් එක කොහොමද අඳුරගන්නේ? 32 රින n right mode bit 0 කරා බිඳුව කරා 32 රින n right mode bit 1 කරා අපේ අවසාන ඇඩ්‍රස් එක ගත්තා. දෙකේ බලය 32 රින n n කියන 28 නම් දෙකේ බලය 4යි. අපේ මෙතන ඇඩ්‍රස් ප්‍රමාණය ලබා ගත්තා. මේ අවස්ථාවේදී නම් 28 නම් අපි කියන්නේ ඇඩ්‍රස් 16ක්. 27 නම් ඔයගලන්ට 32යි. මේක 26 නම් ඒ ආදි වශයෙන් මේ ඇඩ්‍රස් ප්‍රමාණය වෙනස් වෙනවා. මේ ඇඩ්‍රස් උත් ඒ අනුව වෙනස් වෙනවා. මේක තමයි ඇඩ්‍රස් බ්ලොක් වල ඒ ඇඩ්‍රස් බ්ලොක් කඩා ගැනීමේදී අපි පාවිච්චි කරන කඩාගත්තයින් පස්සේ ඒ බ්ලොක් එක හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදය. අපි බලමු ඒකෙදි තව විශේෂ දෙයක් කියන first address in the block normally not assigned to any computer any device. මම කිව්වා දැන් මේක තමයි ඒක සංකල්පය. දැන් මෙතන අපේ network එකක් තියෙනවා. අපි මේ එක block එකක් දෙන්නේ මේක network එකකට. එතකොට මේ network එකේ IP ගොඩක් මේ computers ගොඩක් තියෙන්න පුළුවන්. මේවට තමයි අපි මේකෙන් ලැබෙන අර IP address ටික අපි assign කරන්නේ. අපි ලබා දෙන්නේ. ඊට අමතරව අපිට මේ මුළු network එකත් අඳුර ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. network එක මොකක්ද කියලා. ඒක නිසා තමයි first address in the block මේ block එකේ තියෙන පළවෙනි address එක අපි භාවිතා කරනවා මේ network address එක ලබා දීම සඳහා. එතකොට පළවෙනි address එක අපිට මේ computer එකකට දෙන්න බෑ. ඒක දෙන්නේ මුළු network එකම හඳුනා ගැනීම සඳහා. ඒක තමයි මේක අපි ඒ ඕගනයිසේෂන් එකේම network එක පළවෙනි address එකෙන් තමයි block එකේ ගන්න. ඒක අපිට පාවිච්චි කරන්න බෑ machine එකට ලබා දීම සඳහා. අපි උදාහරණයක් බලමු. given the CIDR representation අර කියු විදිහට මෙන්න මේක තමයි දැන් දීලා තියෙන්නේ. 20යි 10යි 30යි 35යි 27. දැන් මෙතන මේ n කියන්නේ මේකයි අර අපි සංකේතයෙන් පෙන්නපු xy zt කියන එක මේකයි විදිහට දීලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු එක දැන් මේ ප්‍රශ්නයක් ආකාරයට අපිට ලබා දෙන නිශ්චිත බ්ලොක් එකක් සඳහා. අපි බලමු මේ කියන ක්‍රමවේදයෙන් අපිට මේ බ්ලොක් එක හොයාගන්න පුළුවන්ද කියලා. ඒ සඳහා find the දැන් මෙතන මාතේ find the range of IP address and also first and last address. අපිට කියනවා මේක දීලා තියෙනවා දැන් හොයන්නලු මෙතන කොච්චර තියෙද මේක මොකක්ද ඇඩ්‍රස් එක මේක මොකක්ද ඇඩ්‍රස්. අපි කියනවා මේකට first address එක මේක last address එක ඇඩ්‍රස් ප්‍රමාණය. මේ දීපු නොටේෂන් එකෙන් හොයන්න කොහොමද කියලා අපි සාකච්ඡා කරමු ඊළඟ ස්ලයිඩ් එකේදී. දැන් බලන්න ඒකේ විසඳුම මෙතන සාකච්ඡා කරලා තිනවා. මම ඒක පියවරෙන් පියවර පැහැදිලි කරන්න. මේ ප්‍රශ්නේ මෙතන රිපීට් කරලා තියෙනවා. අපි බලමු සොලියුෂන් එකේදී මේකේ n තමයි මේ 27. n 27යි. ඒක නිසා 32 ඍණ 27 කියන්නේ කීයද? 5යි. තොර n 27යි 32 ඍණ 27 කියන්නේ 5යි. අපි ඒක එහෙම තියාගමු. දැන් මේක තමයි අපේ IP address එක. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ IP address එක අපි ලියා ගන්න ඕන මෙන්න මේ binary notation එක. අපි පළවෙනි දවසේ මේ ගැන අපි අභ්‍යාස කරා. කොහොමද binary number එකක octal අපි decimal කරන්නේ? decimal එකක් කොහොමද binary කරන්නේ? ඒ නිසා අපිට මේ එක එක කෑල්ල වෙන වෙනම ඒකට අදාළ binary වලට ගේන්න පුළුවන්. ඒක මම මෙතන සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ දෙකම එකම දෙයක්. මේක IP address එක binary වලින් ලියලා මෙතන IP address එක dotted decimal එකෙන් නැත්නම් අපි 10 පාදේ ඉලක්කම් dots වලින් සමන්විත විදියට පහසුවට මතක තියාගන්න තේරුම් ගැනීම පහසුව සඳහා යොදාගත්තු ක්‍රමයකද. මේක තමයි නියමාකාරය. එතකොට මෙතනින් පස්සේ අපිට පුළුවන් දැන් අපි මේක 27 කියන එක මේ විදියට ලියාගත්තා. දැන් බලමු අපි මේ පහ අපි පහ හොයාගත්ත මෙතන 27 නිසා 32 ඍණ
n කියන්නේ 27යි 5. right most bits අපි මේ 5 අඳුරගත්තා. ඒ right most bits මෙන්න මේ 5. මේ 5 එකවරක බිඳුව කරා ඒ 5 එකවරක 1 කරා. බිඳුව කරාම අපිට ආවා බ්ලොක් එකේ පළවෙනි ඇඩ්‍රස් එක. ඒතර මේක අපිට සුළු කරලා ගන්න පුළුවන් නොටේෂන් එක. මේක අපිට සුළු කරලා ගන්න පුළුවන් නොටේෂන් එක. ඒක ගත්තාම මේක සුළු කරාම මේ අගේ එනවා. මේක සුළු කරාම මේ අගේ එනවා. හරිද? මේක ආයිත් අපි පෙර තත්ත්වයට ගෙනිච්චාම මේක 20 වෙනවා. මේ ටිකට අපි අත තිබ්බේ නැහැ. මේ කොටස 10 වෙනවා. මේ කොටස 30 වෙනවා. හැබැයි අවසානයේ වෙනස් වුණා. මේ සෙට් කරාම මේ ඔක්කොම බිඳුවට ඒක 32 වුණා. ඔක්කොම එකට සෙට් කරාම 63 වුණා. එතකොට මුල් ඇඩ්‍රස් එක 32යි අග ඇඩ්‍රස් එක 63යි. දැන් ඇඩ්‍රස් ටික ගැනලා ඕනනම් කියන්න පුළුවන්. නැත්නම් අපිට සමීකරණයෙන් ඇඩ්‍රස් ප්‍රමාණය ගන්න පුළුවන්. ඒක 2 බලය 5. මොකද මේ අගය 5 නිසා. ඒ කියන්නේ 32යි. දැන් මම මෙතන ඔප්පු කරා මේ නොටේෂන් එකෙන් මේ සංකේත ක්‍රමයෙන් අපිට පුළුවන් නිශ්චිතව IP බ්ලොක් එකක් කෙනෙකුට ලබා දෙන්න. ඒ IP බ්ලොක් එකේ අපිට තියෙනවා අන්තර්ගත වෙලා පළවෙනි IP එක මොකද්ද? අවසාන IP එක මොකද්ද? IP ප්‍රමාණය මොකද්ද? ඒ වගේම මම මීට ඉස්සෙල්ලා සයිඩ් එකේ සඳහන් කරා ඒකේ පළවෙනි IP එක අපිට පරිගණකයක් ලබා දීම පරිගණකයට ලබා දීම සඳහා භාවිත කළ නොහැක හේතුව එය එම IP බ්ලොක් එක IT නෙට්වර්ක් එක හඳුනා ගැනීම සඳහා භාවිතා කිරීමට අපිට වෙන් කරන්න සිදු වෙන බව. මේ ස්ලයිඩ් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර නෙට්වර්ක් ඇඩ්‍රස් එක ගැන කතා කරපු ටික නැවත තහවුරු කරන්න. නෙට්වර්ක් ඇඩ්‍රස් කියන්නේ first address in the block. අපි දැන් බ්ලොක් එක කියන එක අඳුරනවා. අපි දන්නවා CIDR notation එක විදිහට අපිට බ්ලොක් එකක් කියන්නේ මොකක් කියලා සංකල්පය දැන් අපි හඳුන්වලා ඉවරයි. ඒ බ්ලොක් එකේ පළවෙනි ඇඩ්‍රස් එක තමයි IP address එක class normally assign first address. Not any device we are not assigning එක දාන්නේ නැහැ කිලිම කම්පියුටර් එකට. මොකද ඒ නෙට්වර්ක් එකට අපි වෙන් කරලා තියෙනවා. ඒ ස්පෙෂල් ඇඩ්‍රස් එකක්, ඒක විශේෂ ඇඩ්‍රස් එකක්. ඒවා රවුටර්ස් වලට අවශ්‍ය වෙනවා. ගමන් මාර්ගයේදී හොයාගන්න නෙට්වර්කෙන් නෙට්වර්ක් එකට යන්න. ඒක ස්පෙෂල් ඇඩ්‍රස් එකක් කියලා සඳහන් කරේ ඒකයි. ඒ වගේම it is used the network address that represent the organization network. ඒ වගේම මේ අපි නෙට්වර්ක් ඇඩ්‍රස් එක මේක N1 නම් මේක N2 නම් අපි මේ ඉන්ටර්නෙට් එක සම්බන්ධ වෙනකොට මෙන්න මේ ඉන්ටර්නෙට් එක මේ ඉන්ඩිවිජුවල් කම්පියුටර් තනි කම්පියුටර් සම්බන්ධයෙන් ඒගොල්ලන් සලකා බලන්නේ. ඒගොල්ලන් බලන්නේ මේ N3 නෙට්වර්ක් එක සහ N2 සහ N1 අතර කොහොමද ගනුදෙනු කරන්නේ කියලා. එතකොට ඒ අපි රවුටර්ස් කියන උපකරණ සම්බන්ධ වෙලා මේ නෙට්වර්ක් සම්බන්ධ කරනකොට මේ රවුටර් එකට අවශ්‍ය මේ එක කම්පියුටර් එකේ IP ඇඩ්‍රස් එක නෙවෙයි මේ සම්පූර්ණ නෙට්වර්ක් එකට අයිති IP ඇඩ්‍රස් එක. අන්න ඒ සඳහා තමයි මේ අපි මේ first address එක මේ block එකේ ලබා ගන්න. It is used as the network address and also these network addresses are used by the routers. මේ routers use කරනවා. ඉදිරියේදී අපි සාකච්ඡා කරන පාඩම routers වල ක්‍රියාකාරීත්වය අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉදිරි පාඩමකදී routers පාවිච්චි කරන මේ network address එක අපි බලමු. ඊට පස්සේ උදාහරණයක් විදිහට මේ diagram එක පැහැදිලි කරනවා. යම්කිසි නිශ්චිත network එකක් උදාහරණයක් network එකක්. ඕගලන්ට පේනවා ඇති මේ තනි network එක. ඒ network එකේ මේ කළු පාට මේ කොටසෙන් තියෙන මේ හැම එකක්ම මේ මෙතන බෙන 192 188යි බිඳුවයි. 192 188යි බිඳුවයි. 198යි බිඳුවයි. ඒ නිසා ඒ ටික මේ හැම එකටම පොදුයි. හැම කම්පියුටර් එකකටම මේක පොදුයි. වෙනස් වෙලා තියෙන්නේ මේ අගය එක. මේක 3යි, මේක 1යි, මෙතන අපි ගත්තොත් 2යි, මෙතන 1යි, මෙතන අපි කතා කරලා තියෙන 6යි. එතකොට බිඳුව අසයින් කරලා නැහැ කොහෙටවත්. ඒ බිඳුව තමයි මේකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක. මෙන්න මේ කියන සම්පූර්ණ නෙට්වර්ක් එකේ ඇඩ්‍රස් එක මුළු නෙට්වර්ක් එකම හඳුන්වන්නේ බිඳුවෙන්. නිසා ඒක අපිට දෙන්න බෑ මේ ඩිවයිස් එකකට. ඒ වගේම අපිට මේක කියන්න පුළුවන් මේකේ මේ නෙට්වර්ක් එකේ මාස්ක් එක විදියට 255 255 255 බිඳුව. මොකද හේතුව ඔයගලන්ට පේනවා මේක බිටු 24ක් නිශ්චිතව වෙනස් නොවී තියෙනවා. ඒ කියන්නේ අපි කියන මේක මේ /24 බ්ලොක් එකක්. මේක /24 බ්ලොක් එකක්. ඒක නිසා මේක නෙට්වර්ක් ID එක ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේකයි 192 168 192යි 168යි
බිඳුව ඒ වගේම මේ host ID එක මේකට host ID එකේ කොටස වෙනස් වෙමින් පවතුණා. මේක තමයි මේකේ ලක්ෂණය. ඔයගොල්ලෝ මම මෙතනදී පැහැදිලි කරන්න උත්සාහ කරේ network address එක කියන එක මෙතන අපි පැහැදිලි කරගත්තා. මේකේ තියෙන host ID කොටසයි net ID කොටසයි සහ මේ /24 කියන address block එකක් බවත් මම මෙතන ඔප්පු කරනු ලැබුවා. අපි බලමු තවදුරටත් එහාට ගිහලා network දෙකක්. මේකේ බලන්න. මේකේ තියෙනවා මෙතන එක network එකක් තියෙනවා. මෙතන තියෙනවා තව network එකක්. මේක පාවිච්චි කරලා තියෙන්නේ මේ block එක. මේකේ පාවිච්චි කරලා තියෙන වෙනස් block එකක්. මේක ඔයගලන්ට පැහැදිලි පේන්නේ නැත්නම් මම කියන්න 172යි 31යි 16.0/24 කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ network දෙකක් මේ router එකෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ network එකේ address එක වෙන්නේ 172යි 31යි 32යි බිඳුව. මේකේ address එක වෙන්නේ 172යි 31යි 16යි බිඳුව. මේ මුළු network එකම අපි හඳුන්වන්නේ මේ IP address එකෙන්. මේ මුළු network එකම හඳුන්වන්නේ මේ IP address එකෙන්. මේක /24 කියලා මෙතන කියලා දීලා තියෙන නිසා අපිට පේනවා මේ bit 24ක් වෙනස් වෙන්නේ නැහැ. ඉතුරු 8 තමයි වෙනස් වෙන්නේ. මේවට කියනවා අපි host bits කියලා. මේකට කියනවා අපි network bits කියලා. මේක වෙනස් වීම තුලින් තමයි අපි මේ වෙනස් වූ IP address මේවට ලබා දීලා තියෙන්නේ. බිඳුව හැර. බිඳුව කියන එක ඒක network එක හඳුන්වා දීම සඳහා පාවිච්චි කරලා තියෙනවා. එතකොට මෙතන අපි පෙන්නුවා මීට ඉහත අපි ස්ලයිඩ් එකේ සාකච්ඡා තනි network එකක්. මෙතන network දෙකක් තියෙනවා. ඒ network දෙක IP block දෙකක් use කරලා තියෙනවා. මේ IP block එකේ size එක 254ක් IP address තියෙනවා. මොකද /24 නිසා. ඊට පස්සේ අපි වෙනත් අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න තියෙනවා සබ්නෙටිං ගැන. අපි එතෙන්දී නැවත ඔය කතා කරපු මාතෘකාව දෙසට මතුවෙනවා. දැන් අපි වෙනත් පැත්තකට යනවා මේ ස්ලයිඩ් එකේ. මේක මේ DHCP සේවාව ගැන තමයි මෙතන හඳුන්වනු ලබන්නේ. DHCP සේවාවේදී කෙරෙන්නේ දැන් ඇත්තටම යම්කිසි network එකකට සම්බන්ධ පරිගණක තියෙන්න පුළුවන්. මේ පරිගණක සඳහා අපිට IP ලිපිනයන් ලබා දෙන්න ඕන මෙය එකිනෙකා කමියුනිකේට් හතර sannivedanaya කිරීමට සහ අන්තර්ජාලයට පිවිසීමට ඉන්ටර්නෙට් එකට යන්න ඕන නැහැ. මේ ඉන්ටර්නෙට් එක සම්බන්ධ වෙන්න ඕන නම් මේ හැම පරිගණකයකටම අපිට ලබා දෙන්න ඕන IP ලිපිනයක්. මේක සාමාන්‍යයෙන් අපිට පුළුවන් මැනුවලි ලබා දෙන්න. manually assigning කියන්නේ මේක බාරව ඉන්න network administratorට ඇවිල්ලා පුළුවන් මේ කම්පියුටර් එකෙන් වෙන වෙනම ඒකේ තියෙන IP address එක ලබා දෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් යම්කිසි server එකක් ස්ථාපිත කළා මෙන්න මේ විදියට ඒ server එකට කියන්න පුළුවන් මෙන්න මෙයා ඉල්ලුවාම එයාට IP address එකක් දෙන්න. මෙයා ඉල්ලුවාම එයාට IP address එකක් දෙන්න. අපි කියනවා ඒක dynamically ඒක නිකන් වෙනස්. ඒ කියන්නේ මේ වෙලාවේ නැහැ. මේ කම්පියුටර් එක ඕන් වුණායින් පස්සේ දැන් මොහොතකින් මේ ඉල්ලුව ගමන් ඒ IP address එක මේ DHCP server එකෙන් එයාට ලැබෙනවා. DHCP is the protocol used to assign IP address to arriving host in a TCP/IP network. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ boot up වෙච්ච machine එකක් switch on කරපු machine එකකට IP address දෙීමේ හැකියාවක් තියෙනවා. rather than a network administrator manually assign an IP address to each arriving host, the DHCP will assign IP address automatically. ඉබේටම ඒක ලබා දෙනවා. මෙතන rather than network administrator manually assign an IP address to each arriving host, the DHCP will assign IP address automatically. මෙයා ඉබේටම ඒ කම්පියුටර් එකේ ආරම්භයේදී කම්පියුටර් එකට IP address එකක් නැහැ. කම්පියුටර් එක ඕන් වෙච්ච ගමන් IP එකක් ලැබෙනවා. ඊළඟ එක ඕන් වෙච්ච ගමන් IP එකක් ලැබෙනවා. ඒ ආකාරයට අපිට විසඳුමක් දෙන්න පුළුවන් මේ DHCP සේවාව හරහා. අපි බලමු මේක සිදු වෙන්නේ කොහොමද කියලා. ඒකෙන් තියෙන වාසි බලලා ඊට පස්සේ සිදු වෙන ආකාරය බලමු. මේකෙදී අපිට වෙන වාසි තමයි IP address assign on demand. අවශ්‍යතාවය අනුව
අපේ ගාව IP address තියෙන පුළුවන් 100ක්. හැබැයි අපේ වටේ network එකේ තියෙන පුළුවන් කම්පියුටර් 1000ක්. හැබැයි එක වෙලාවට පාවිච්චි කරන්නේ 100ක් වෙන්න පුළුවන්. කම්පියුටර් 1000ක් තිබුණාට අපේ ගාව තියෙන IP address 100යි. ඒතකොට on demand කියන්නේ එයාට ඉල්ලන වෙලාවට දීලා ආයෙත් ගන්නවා. එයා ඉවරුණා එම්ප. ඒතකොට එකම IP address එක අපේ දෙතුන් දෙනෙකුට දෙන්න පුළුවන්. ඒ විදිහට අපේ අර තියෙන ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන් කෙටි කාලීන වශයෙන්. මම කිව්වේ ප්‍රශ්නේ මොකද්ද IPv4 addressing වල තියෙච්ච address මදිවීම කියන ප්‍රශ්නය මගහරවා ගන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් තමයි අර private IP use කරපු වගේ මේ DHCP සේවාව හරහා ලබා දෙන්නේ. ඒ වගේම අනිත් එක avoid manual IP configuration. manual කියන්නේ labor intensive නැත්නම් මේ අපිට මිනිස් ශ්‍රමය භාවිතා කරන්න වෙන අවස්ථාවක්. අපිට පුළුවන් ඒක ඉබේට පරිගණකය සේවාවක් විදියට ලබා දීලා ඒක ඔටෝමැටිකලි සිදු කරන්න. ඒ වගේම support mobility of laptops. උදාහරණයක් විදිහට අපි හිතමු මම මේ laptop එකක් අරගෙන යනවා මගේ තියෙන කම්පියුටර් එකක්. මම එක තැනකට යනවා. එතන තියෙන network එකේ IP block එක වෙනස්. ඒතොර ඒකේ network එකට මම ගහපු ගමන් මට එතනින් IP එකක් ලැබෙනවා. මම ඉන්ටර්නෙට් එකේ. මම යනවා වෙන ආයතනයක. මම දැන් මේ NI ආයතනයේ ඉන්නේ. මම මේ NI ආයතනයට ඇවිල්ලා මගේ පරිගණකය ගැහුවාම එතන තියෙන DHCP සර්වර් එකෙන් මට දෙනවා IP address එක. එතකොට මට අවශ්‍ය නැහැ මම මෙතන ඉඳන් මෙතනට යනවා මෙතන ඉඳන් මෙතනට යනවා. ඒ අවශ්‍ය තැනට කාලය තැන අනුව IP එක මට අවශ්‍යතාවය අනුව on demand ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා විශේෂයෙන් Wi-Fi network තියෙන ගොඩක් ආයතනවල dynamically ඒ කියන්නේ ඒ IP range එකට කවුරු හරි ඒ පරිසරයට ආව ගමන් laptop එකක් අරගෙන එයාට IP එකක් දෙන විදියට on demand එයාගේ ඉල්ලීම අනුව සකස් වෙලා තියෙනවා. ඉතින් ඒවා ඒකේ තියෙන වාසි විදියට තමයි මම මෙතන දකින්නේ. ඊට අමතරව අපි බලමු මේ සේවාවේදී සිදුවෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. මෙතනදී DHCP server එකක් කියලා එකක් තියෙනවා. DHCP client කෙනෙක් ඉන්නවා. client කියන්නේ කම්පියුටර්. client ඕනේ මොකද්ද? server ගෙන් IP address එක. මොකටද? අන්තර්ජාලයට PCම සඳහා ජාලයට සම්බන්ධ වීම සඳහා. On the left side we have a client computer without an IP address. මෙයාට IP address එකක් නැහැ දැන්. එයා මේ left side එකේ ඉන්නවා. On the right side there is a DHCP server. අපි කියනවා මේක DHCP සේවාදායකය. එයාට තියෙනවා දැනට IP එකක් එයාට තියෙනවා. ඊට අමතරව එයාගේ අතේ තියෙනවා IP block එකක්. ගොනුවක් තියෙනවා බෙදා හරින්න පුළුවන් on demand. ඒ වගේම this DHCP server will supply an IP address to the client computer dynamically. අපි කියනවා dynamic IP address එකක් මේක static. මෙන්න මෙතනටත් පොඩි තේරුමක් එනවා. ඕගලන්ගේ කවුරු ආවොත් dynamic IP address එකයි static. මෙන්න මෙතන තියෙන අවස්ථාව. මේ server එකේ තියෙන නිශ්චිත IP එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. server එක විසින් client ගේ on demand දෙන IP address එක dynamically. එයාට අද දීපු එක නෙවෙයි හෙට හම්බෙන්නේ. අන්න ඒ විදිහට වෙනස් වූ ආකාරයක් මෙතන හැසිරීමක් තියෙනවා. අපි බලමු මේක සිදු වෙන්නේ කොහොමද කියලා. මේ රූප සටහන බලුවොත් පියවර 4ක් තියෙනවා. මේකේ බලුවොත් මෙන්න මේ වගේ network එකක අවස්ථාවක් හිතමු. අපි හිතේ මෙතන මේ රූපේ තියෙන වැදගත් කාරණයක්. මෙන්න මේ කාරණේ broadcast and unicast කියන concept එක පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා අපිට. broadcast එකේදී කරන්නේ ඔයගලන්ට පේනවා මෙතන තියෙන computers මේ රතු computer එකෙන් සියලුම computers වලට යම්කිසි message එකක් යවනවා. දෙවෙනි එක කියන්නේ unicast කියන එක. unicast එකේදී ඔයගලන්ට පේනවා ඇති එක්කෙනෙක් නිශ්චිත computer එකකට යමක් යවනවා. ඒතර මේක තමයි broadcast and unicast කියන්නේ. මම ඒක සඳහන් කරේ මෙතනදී කියන දේ තේරුම් ගැනීම සඳහා. එතකොට මේ තියෙන client මේ client IP address එකක් නැහැ. මේ තියෙන server එක එයා තමයි ලබා දෙන්නේ. මුලින් මෙයා කියනවා I would like to request an IP address. මට ඕනේ IP address එක. කවුද මට දෙන්නේ? එයා ඒක broadcast කරනවා. network එකේ සියලු දෙනාට මේ message එක ලැබෙනවා. ලැබිච්ච ගමන් මොකද කරන්නේ? මේ client අපි මේ client broadcast entire LAN මේ ඉන්න හැමෝන්ටම මේක යනවා. මේවා නම් computers නැත්නම් මේවා නම් computers මේ හැමෝන්ටම යනවා. ඒක ලැබෙනවා මේ server එකට. server එක ලැබුණාන් පස්සේ server කියනවා I am DHCP server මම තමයි DHCP server එක. Here is an IP address I can offer. මෙන්න IP address එක ඔයාට ඕන නම් ගන්න. ඒක unicast කරනවා. එයා යවන්නේ ඉල්ලපු එක්කෙනාට විතරයි. ඒකයි එයා මෙතනට unicast කරන්නේ. දැන් ඊට පස්සේ කරන්නේ මොකද්ද?
ඒක ලැබුණා ඉල්ලපු එකන I accept the IP address offer. ඒ දීපු offer එක එයා ගන්නවා. එයාට ඕන නොගෙන ඉන්න පුළුවන්. එයා ගත්තු බව client broadcast to the LAN network. හැබැයි ඒකේ සර්වර් එකට විතරක් නෙවෙයි. එයා හැමෝටම කියනවා. මොකද අනික් කට්ටිය දැනගන්න ඕන දැන් මම මේ IP address එක ගත්තා මගේ IP address එක මේකයි කියලා. ඒ දැනුවත් වීම සඳහා එයා broadcast කරා. ඊට පස්සේ එයා broadcast කර message එක මේ සර්වර් එකටත් ලැබුණා අනික් කට්ටියක් දැනගත්තා. එයා කියන okay your acceptance is acknowledged. මම ඔයා බාරගත්ත බව දැන් දැනගත්තා. You can use. ඒක server unicast to the request to the client. ඒක server එක කරන්නේ මෙයාට විතරයි අනික් කට්ටියට කියන්න ඕනේ නැහැ. server එක IP එක ඒකෙන් පස්සේ allocate කරා ඉල්ලපු එක්කනට වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. මේක තමයි ක්‍රියාවලිය. පැහැදිලි කරොත් අපි සාරාංශේ IP එකක් broadcast කරා ඉල්ලලා client server එක unicast කරා එකක් දුන්නා offer එක ආයි client මම ගත්තා කියලා broadcast කරා ඊට පස්සේ server එක acknowledge කරා හරි ඔයා ඔක ගන්න පාවිච්චි කරන්න කියලා okay එක දුන්නා. ඊට පස්සේ බලමු අවසාන වශයෙන් අපි අද දවසේ IPv6 ගැන මම කතා කරා. අපි පූර්ණ කාලීන solution එක මේ IPv4 address ඉවර වෙගෙන යෑම කියන කාරණේදී long time දීර්ඝ කාලීන විසඳුම මේක අපි කෙටි කාලීන විසඳුම විදිහට private IP use කිරීම ඒ වගේම මීට මොහොතකට විතර DHCP use කිරීම කියන කාරණා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද DHCP එකේ මම කිව්වා අපිට පුළුවන් address 100ක් තියාගෙන 1000කට support කරන්න. මොකද එක වෙලාවට මේ 1000ම එන්නේ නැති නිසා. උදාහරණයට ISP ලා ගාව දැනට තියෙන IP address සේමයි. ඒගොල්ලන් දන්න ඔක්කොම users ලා හැම වෙලාවෙම නැහැ කිය. නිසා ඒගොල්ලන් ගාව 1000ක් තියාගෙන ඒගොල්ලන් 10000කට support කරන්න පුළුවන්. ඒ වගේම දැනට practice වුණා. IPv6 එකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේක තමයි short term solution වෙනුට දීපු දීර්ඝ කාලීන විසඳුම. long term problem එකකට නිශ්චිත විසඳුම මේක තමයි permanent solution එක. මේකෙදි කරේ මේ ඇඩ්‍රස් එක දික් කරා. මම කිව්වාගේ ටෙලිෆෝන් නම්බර්ස් ප්‍රමාණය ඩිජිට් 6කින් දුන්නා මදි නම් සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි නම් අපි මේක දික් කරනවා 10කට. ඒ වගේ මෙතන 32ක් දැන් තිබ්බ IPv4 වල ඇඩ්‍රස් එකේ දිග දැන් ඒක 128කට දික් කරා. ඒක ඔයගලන් තේරෙනවා 128 දික් කරනවා දෙකේ බලය 128 කියන්නේ අපිට ගණන් කරන්න බැරි ප්‍රමාණයක IP ඇඩ්‍රස් ප්‍රමාණය. ඒක ඉවර වෙන තව අවුරුදු සෑහෙන ගාණක් යයි. ඒක නිසා අපිට මේක දැනට ප්‍රමාණවත් කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒතකොට මේ IP address එක 120 bits long IP address එකක්. ඒක නිසා ඒක 2 to the power 128 ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි අර binary වලින් ලියනවා වගේ මේ 192 248 48 එක ආදි වශයෙන් dotted decimal එකෙන් binary එක ලිව්වා වගේ වෙනත් ක්‍රිටිකමයක් පාවිච්චි කරන hexadecimal numbers වලින් ලියන්න. මේ ආකාරයේ binary numbers 4 අරගෙන ඔයගලන් දන්නවා binary numbers 4ක් ගත්තොත් ගන්න පුළුවන් අගයන් තමයි 0.0.0 ඉඳන් 1 ඉඳන් 1 1 1. ඒතර බිඳුව කියන එක බිඳුව කියලා represent කරනවා මේ කියලා f කියලා මේව කරනවා. ඒ කියන්නේ 0.1 කියන්නේ 3. 1 කියන්නේ 12. 12 කියන්නේ C. මේ විදිහට හෙක්ස විදිහට අපි මම හිතනවා ඔබ මේ O level පාඩමේ සහ වෙනත් මේ විෂය කරුණු යටතේ ICT විෂය මේ දැනගෙන ඇති. ඒ විදිහට මේ A B 8 9 කියන එක වෙන්නේ මේ 8ක් අපි සුළු කරාම ඒකට අදාළ binary number එකට අපිට පුළුවන් බිඳුවේ ඉඳන් F දක්වා 0 1 2 9 දක්වා ගිහිල්ලා මේව කරන්න. එතකොට C D E F කියන අකුරු එන්නේ ඒ සුළු කිරීම ආශ්‍රයෙන්. එතකොට අපිට පුළුවන් මේ විදිහට සංකේතාත්මකව IPv address 128 bits වෙන එක represent කරන්න. ඒක තව දුරටත් බැලුවොත් මේ තව සාධාරණ එකක්. ඔයගලන්ට පේන මේ IPv6 address එක. IPv6 address එකක්. දැන් මේක ඔයගලන්ට පේනවා මේ බිඳුවේ 4ක් තියෙනවා, බිඳුවේ 4ක් තියෙනවා, බිඳුවේ 4ක් තියෙනවා, බිඳුවේ 4ක් තියෙනවා. ඒ නිසා මේකට කෙටි කිරීමේ තව ක්‍රමයක් දීලා තිනවා. ඒ බිඳුවේ 4ක් අපිට තනි බිඳුවකින් නිරූපණය කරන්න පුළුවන්. මේ බිඳුවේ 4 අපිට තනි බිඳුවකින් නිරූපණය කරන්න පුළුවන්. මේ බිඳුව 4ක් තනි බිඳුවකින් නිරූපණය කරන්න පුළුවන්. මේ බිඳුව 4ක් තනි බිඳුවකින් නිරූපණය කරන්න පුළුවන්. ඊට අමතරව බිඳු 3ක් එකට ආපු එක අපිට කෙලින්ම බිඳුත් නැතුව මේ විදිහට නිරූපණය කරලා පුළුවන්, කෙටි කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් මේ සංකේතාත්මකව. දැන් මෙතන ඇත්තටම අපි ඔයගලන්ට පේනවා අවසාන වශයෙන් මේ අපි සිම්ප්ලිෆයි කරලා කෙටිම ආකාරයක හඳුන්වලා තිනවා. මේ විදිහට IPv address 6 addressing scheme එක අපිට
තාවුරු කරන්න පුළුවන්. අද පාඩමේ සාරාංශගත කරොත් අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරා IP බ්ලොක් එකක් මොකක්ද කියලා. IPv4 වල තිබිච්ච දුර්වලකම් IPv6 කියන එක හඳුන්වා දීමට හේතුව සහ IPv4 බ්ලොක් එකක් හඳුනා ගැනීමේ හැකියාව ඉදිරි පාඩමකදී අපි ඉදිරි කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අද පාඩම මෙතනින් නිමා වෙනවා. ආයුබෝවන්.